සුබ සැන්දෑවක් ගොල පුතාලට මාව ඇහෙනවද? ගොල්ලන්ට මාව ඇහෙනවද දරුවනි? ඔව් සර්. හරි. එහෙමනම් අපි පාඩම පටන් ගමු. පහුගිය අතපස් වෙච්ච හින්ද තමයි මේ වෙලාව අද යොදාගත්තේ. දෙවෙනි වාරයේ පළවෙනි පාඩම මම අද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න හදන්නේ. ඒ තමයි ප්‍රතිශත. ප්‍රතිශත පාඩම යටතේ හීනවන ශේෂ ක්‍රමයට ණය වාරික ගණනය කිරීම පිළිබඳව තමයි අපේ අවධානය යොමු කරන්න හදන්නේ. උදලට පේනවා මෙම පාඩමය තුළ හීනවන ශේෂ ක්‍රමයට ණය වාරික ගණනය කිරීම, ඒ වගේම හීනවන ශේෂ ක්‍රමයට ණය වාරිකයක් දී ඇති විට පොලී අනුපාතිකයේ ගණනය කිරීම සහ වැල් පොලිය සම්බන්ධ ගැටලු විසඳීම කියන කාරණා තුන නැත්නම් අරමුණු තුන පදනම් වෙලා තමයි මේ පාඩම් මාතෘකාව සකස් වෙලා තියෙන්නේ. එහෙමනම් අපි බලමු මේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ණය වාරික ගණනය කරන්නේ කොහොමද? ඒක ප්‍රායෝගිකව භාවිතා වෙන අවස්ථා මොනවද කියන එක. විශේෂයෙන් නැවත මතක් කරන්න ඕන දේ තමයි දුවේ පුතේ, ඔබ මේ අධ්‍යාපනයේ ලැබිය යුත්තේ විභාග පදනම් කරගෙන නෙමෙයි. විභාග මූලික කරගෙන ඔබ අධ්‍යාපනයේ යෙදෙනවා නම් ඒකෙන් ඔබ වහම වෙනස් වෙන්න ඕන. ඔබ මේ ඉගෙන ගන්නේ ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න. ජීවිතයට අවශ්‍ය කරන ජීවිතයට මුණ ගැහෙන ගැටලු නැත්නම් ඒ පහසු කර ගැනීම සඳහා අවශ්‍ය කරන මූලධර්ම ක්‍රමවේද තමයි ඔබ මේ ඉගෙන ගන්න. ඉතින් මේ හීනවන ශේෂ ක්‍රමයට පොලිය ගණනය කිරීමේ ක්‍රම ශිල්පය ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. මොකද අපි ණය මුදලක් ගන්නකොට බැංකුවකදී නැත්නම් භාණ්ඩයක් මිලදී ගන්නකොට ගෙවීමේ ක්‍රමයකට පහසු ගෙවීමේ ක්‍රමයකට එතකොට මේ හීනවන ශේෂ ක්‍රමයට වාරිකය නැත්නම් පොලිය ගණනය කරන ආකාරය පිළිබඳව අවබෝධයක් ඔබ සතුව තියෙන්න ඕන. ඉතින් මේකෙදී මේ පාඩමට පෙරහුරුවක් ලෙස පුනරීක්ෂණ අභ්‍යාසයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම මේ ප්‍රතිශත භාවිතයේ පිළිබඳව. මම එතනදී මෙතන කාලය ගන්නෙ නෑ මේ ගැටලු පහ ඔබත් එක්ක සාකච්ඡා කරන්න. මම ඔබ විශ්වාස කරනවා ඔබ මේ ගැටලු පසුවට කරයි කියලා. මේ ටික ඔබ කරන්න ඕන. මේ 10 පන්තියේ දැනුම හොඳටම ප්‍රමාණවත් ඔබට මේ ගැටලු පහ විසඳන්න. එහෙමනම් අපි පාඩමට ගියොත් මේක කියනවා පුතේ අප විසින් එදිනෙදා ජීවිතයේදී කරනු ලබන වියදම් පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම් වශයෙන් කොටස් දෙකකට වෙන් කළ හැකියි කියලා. පුනරාවර්තන වියදම් සහ ප්‍රාග්ධන වියදම්. ඔබට පැහැදිලිව පේනවා මේ පුනරාවර්තන වියදම් අනිත් එක ප්‍රාග්ධන වියදම්. පුනරාවර්තන වියදම් කියන්නේ පුතේ නැවත නැවත සිදු කරන වියදම්. ඒවා නැවත නැවත සිදු කරනවා. එකවරක් පමණක් නෙවෙයි. දැන් අපි නිවසක ගත්තාම නිවසක ආහාර සඳහා වැය කරන මුදල ඒක නැවත නැවත කරනවා. මොකද අපි එකවරක් කෑම කාලා ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ අපිට. ඒ සඳහා වියදම නැවත නැවත වෙනවා. පුන පුනා වෙනවා. ඔබේ අධ්‍යාපනයේට දෙමව්පියෝ වැය කරන මුදල නැවත නැවත සිදු වෙනවා. ඔබේ සෞඛ්‍ය කටයුතු සඳහා දෙමව්පියෝ වැය කරන මුදල නැවත නැවත සිදු කරනවා. ඒවා අපි හඳුන්වනවා පුතා පුනරාවර්තන වියදම් කියලා. එහෙනම් නිවසක වගේම රට පාලනය කරන රාජ්‍යයට මේ කියන්නා වූ වියදම් වෙනවා. රජය පුනරාවර්තන වියදම් සිදු කරනවා. අධ්‍යාපනයේ සෞඛ්‍ය ඒ වගේම මන්මාවත් නඩත්තුව විදුලි බලය ජල නල ජල පහසුකම් ඒ වගේ වාරි මාර්ග කටයුතු ඒ වගේ ගත්තාම ඒ සඳහා වියදම් කරන මුදල් නැවත නැවත උන් සිදු කරනවා.
ඒවා පුනරාවර්තන වියදම්. ප්‍රාග්ධන වියදම් කියන්නේ පුතා අපි ගත්තොත් නිවසක ඊඩමක් නිවසක් වාහනයක් යන්ත්‍ර සූත්‍ර ගෘහ භාණ්ඩ වගේ මිලදී ගැනීම සිදු කරනවා. නේ ඒවා අපි හඳුන්වන්නේ ප්‍රාග්ධන වියදම් කියලා. දැන් වාහනයක් ගැනීම වෙනවා නම් ඒක නැවත සිදු වෙන්නේ නැහනේ. නේ එතකොට එතන වෙන්නේ ඒ වාහනය සඳහා සිදු කරන වියදම ප්‍රාග්ධන වියදම. යන්ත්‍ර සූත්‍ර සඳහා ගෘහ භාණ්ඩ සඳහා ප්‍රාග්ධන වියදම්. රජයකත් එහෙම කරනවා. ගුවන් තොටුපළක් හදනවා, පාසලක් ඉදි කරනවා, විදුලි බලාගාරයක් ගොඩ නගනවා, වරායක් ගොඩ නගනවා, අධිවේගී මාර්ග ගොඩ නගනවා. ඒ සඳහා යන වියදම් අපි හඳුන්වන්නේ ප්‍රාග්ධන වියදම් කියලා. රාජ්‍යයක් විසින් කරන පුනරාවර්තන වියදම් පියවා ගන්නේ පුතේ ඒ පුනරාවර්තන වියදම් පියවා ගන්නේ රජයේ රටේ ජීවත් වෙන ජනතාවගෙන් එකතු කරන බදු මුදල් වලින්. බදු ටැක්ස් වලින්. බදු මුදල් වලින් තමයි ඒ පුනරාවර්තන වියදම් පියවා ගන්න. ප්‍රාග්ධන වියදම් පියවා ගන්නේ පුතා අර විදේශ බැංකු වලින් නැත්නම් විදේශ රටවල් වලින් රාජ්‍යයන් වලින් ලබා ගන්නා ණය මුදල් වලින්. ඒ ණය ආධාර අරගෙන තමයි බොහෝ දුරට ප්‍රාග්ධන වියදම් සිදු කරන්නේ. ඒ අතින් අපේ රට ලෝකේ ප්‍රමුඛ ස්ථානයේ ඒ කියන්නේ ණය ලබා ගැනීමේ ප්‍රමුඛ රටක් බවට පත් වෙලා තියෙනවා. අපි හැමෝටම හරි ආඩම්බරයි ඒ ගැන. අද ඉපදෙන්න ඉන්න දරුවා පවා ලක්ෂ ගණන් කෝටි ගණන් අපි විදේශ රටවල් වලට විදේශ මූල්‍ය ආයතන වලට ණයයි. මොකද අපි ප්‍රාග්ධන වියදම් ඉතාමත්ම ඉහළ ලෙස සිදු කරන නිසා. නිවසකත් එහෙම තමයි. ප්‍රාග්ධන වියදම් සිදු කරනවා. නේ? ඔව්. එතකොට අපි දැන් නිවස පිළිබඳව සාකච්ඡා කරනකොට මේ සිදු කරන ප්‍රාග්ධන වියදම් පියව ගන්න අපිට ලැබෙන ආදායම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හිතන්න මෙහෙම උදාහරණයක්. දැන් ඔන්න අපේ ගෙදර වොෂින් මැෂින් එකක් නැහැ. රෙදි සෝදන යන්ත්‍රයක් නැහැ. හිතන්නකෝ මෙහෙම මම ඔන්න කතාවක් දැන් ගොඩ නගනවා. දැන් ඔන්න අපි ගමුකෝ මෙහෙම නමක් ගමුකෝ මේ සමන්ගේ නිවස. සමන් රජයේ නිලධාරියෙක්. ගුරුවරයෙක් කියලා හිතන්නකෝ. ඔහුගේ මාසික වැටුප රුපියල් අපි හිතමු 50000යි. මාසික වැටුප රුපියල් 50000යි. සමන්ට ඉන්නවා දරුවෝ 4 දෙනෙක්. දරුවෝ 4 දෙනයි ලොකු දරුවයි ඒ කියන්නේ බිරිඳයි ඔක්කොම 5 දෙනයි. එතකොට මේ 5 දෙනාම පෝෂණය වෙන්නේ මේ සමන්ගේ මාසික ආදායයෙන්. උට වෙනත් ආදායමක් නැහැ. එතකොට අපි හිතමු සමන්ගේ ගෙදර දැන් රෙදි සෝදන යන්ත්‍රයක් නැහැ. මෙතෙක් කල මේ සියලු දරුවන්ගේ සහ සමන්ගේ මේ ඔක්කොම රෙදි සේදීම සිදු කරන්නේ බිරිඳ විසින්. ඒක මහා අසීරු කාර්යයක්. ඉතින් බිරිඳ හැමදාම කියනවා සමන් නිවසට ආවහම රෙදි සෝදන යන්ත්‍රයක් අරන් දෙන්න කියලා. මේ වැඩේ හැමදාම කරන්න බෑ. මගේ මේ අත් දෙකම දැන් පිටෙනවා මේ රෙදි හොදලා. ඉතින් තවත් උදාහරණ කියනවා අර ගෙදර තියෙනවා මේ ගෙදර තියෙනවා මගේ මෙයා යාළුවට තියෙනවා ඔහොම කියන. ඉතින් දැන් සමන්ට හරි කරච්චලේ මේ රෙදි සෝදන යන්ත්‍රයක් අරන් දෙන්න කියලා. දැන් මොකද කරන්නේ? දැන් සමන්ට මේ තමන් මාසික උපයන ආදායමෙන් ගොඩක් දේවල් වියදම් කරන්න තියෙනවා. ආහාර සඳහා, විදුලි බලය, ජල නල පහසුකම් සඳහා මේ ඒ වගේම ප්‍රවාහන කටයුතු සඳහා මේ වගේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මේව වැය කරන්න වෙනවා. ඒ අතර දැන් ඔන්න රෙදි සෝදන යන්ත්‍රයක් අරන් දෙන්න කියලා දැන් ඉතින් ඇවිටිලි කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් සමන් මොකද කරන්නේ? මේ රෙදි සෝදන යන්ත්‍ර පිළිබඳව සොයා බලන්න පටන් ගන්නවා. ඔහු යනවා. ඔහු වෙළඳ පොලේ බලනවා රෙදි සෝදන යන්ත්‍රවල මිල ගණන් කොහොමද කියලා. රෙදි සෝදන යන්ත්‍රවල මිල ගණන්. ඔන්න
එක රෙදි ශෝධන යන්ත්‍රයක් තියෙනවා අඩුම මුදලක් තියෙන එකක්. ඒ තමයි අපි තුමු 15500යි. ඒ රෙදි ශෝධන යන්ත්‍රයේ මිල රුපියල් 15500යි. තව ඉතින් එහාට තව එක එක જાතියව තියෙනවා. ඉතින් මේ 15500ක් වන රෙදි ශෝධන යන්ත්‍රය පිළිබඳව තමයි සමන්ට අදහස් වෙන්නේ. නමුත් එකපාර 15500ක් සමන්ට වැය කරගන්න බෑ තමන්ගේ වැටුපේ. ඒ වුණොත් මේ නිතර නිතර කරපු පුනරාවර්තන වියදම් වලින් යම් ප්‍රමාණයක් කප්පාදු කරන්න වෙනවා. එවනම් ආහාර සඳහා වැය කරපු මුදලින් යම් මුදලක් කප්පාදු කරන්න වෙනවා. විදුලි බලය සඳහා විදුලි බිලින් කප්පාදු කරන්න වෙනවා. මොකද මේ 15500 ලබා ගන්න. ඉතින් එවැනි තත්ත්වයක් යටතේ සමන්ට කොහෙත්ම අපිට මුදලට මේ රෙදි ශෝධන යන්ත්‍රයේ මිලදී ගැනීමේ හැකියාවක් නැහැ. ඒ බව බිරිඳක් දන්නවා. නමුත් බිරිඳ තමන්ගේ ඉල්ලීම අතහරින්නෙත් නැහැ. දැන් මොකද කරන්නේ? දැන් මෙතන ගැටුමක් ඇති වෙනවනේ. බිරිඳ ඉල්ලන ඉල්ලීම සාධාරණයි. නමුත් ඔහුගේ වැටුපෙන් ඒක එකවර ගන්න බෑ. හරි ප්‍රශ්නයක්. ඔන්න ඔය මොහොතක තමයි වෙළඳ ආයතන විසින් හඳුන්වලා දීලා තියෙනවා පහසු ගෙවීමේ ක්‍රමය කියන ක්‍රමය. පහසු ගෙවීමේ ක්‍රමය. මේ ඔබ අහලා ඇති. පහසු ගෙවීමේ ක්‍රමය. ඒ පහසු ගෙවීමේ ක්‍රමයේ යටතේ මේ අත්පිට වටිනාකමේ යම් කොටසක් පළවෙනියෙන්ම ගෙවලා සමහර වෙලාවට මුල් කොටසක් ගෙවන්න නැතුවත් පුළුවන්. යම් කොටසක් ගෙවා හෝ නොගෙවා. ඒක ඉතින් වෙළඳ ආයතනයත් එක්ක එක එළඹෙන එකගතාවයක්. යම් කොටසක් ගෙවා ඉතිරිය ණය මුදලක් ලෙස වාරික ලෙස ගෙවන්න පුළුවන්. ණය මුදලක් විදියට වාරික ලෙස ගෙවන්න පුළුවන්. ඒ තමයි පහසු ගෙවීමේ ක්‍රමය. නැත්නම් අපි කියන්නේ ලීසින් කරනවා කියලා. පහසු ගෙවීමේ ක්‍රමයක්. ඔන්න ඔය ක්‍රමය දැන් සමන් වගේ කෙනෙකුට හරි වැදගත්. නේ? එතකොට ඔහු මොකද කරන්නේ? ඔහු එනම් මේක පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීම සඳහා ක්‍රියාත්මක වෙනවා. ඔබ පුතේ වෙළඳ පොලේ යනකොට ඔයගලන්ට දකින්න ලැබෙනවා නේද? ඒ වගේම වෙළඳ දැන්වීමේම ওই විද්‍යුත් මාධ්‍යවල අපිට විතර දකින්න තියෙන පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීම කර හැකි ඒවා. සමහර ඒවා තියෙන්නේ නෝ පොලි හරි ජොලි කියලා එක එක විවිධ තේමා යටතේ මේ තමන්ගේ බහන්ට අලෙවි කර ගැනීම සඳහා වෙළඳ ආයතන විසින් මෙවැනි ක්‍රම ශිල්ප හඳුන්වලා දීලා තියෙනවා. ඇත්තටම පහසු ගෙවීමේ ක්‍රමයේ තුල වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට අත්වන වාසි නැතුවා නොවේ. දෙපාර්ශ්වයටම වාසි තියෙනවා. අපි ඉදිරියේදී ඒ ගැන කතා කරමු. එමෙන්ම අවාසිත් තියෙනවා. ඒවත් අපි කතා කරමු. දැනට අපි මේ ක්‍රමවේදය පිළිබඳව සොයාගෙන යමු. එතකොට ඔන්න දැන් සමන් මේ ක්‍රමවේදයේ යටතේ තම බිරිඳගේ අවශ්‍යතාවය ඉටු කරගන්න දැන් කටයුතු සූදානම් කරනවා. ඔන්න ඔහු යනවා වෙළඳ ආයතනයට ගිහිල්ලා මේ පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීම පිළිබඳව සොයා බලනවා. දැන් ඔන්න තියෙනවා රෙදි ශෝධන යන්ත්‍රය. රෙදි ශෝධන යන්ත්‍රයේ අත්පිට වටිනාකම රුපියල් 15500යි. වෙළඳ ආයතනයේ දැන් සඳහන් කරනවා පළමු රුපියල් 3500ක් ගෙවන්න. ඉතිරිය ණය මුදලක් ලෙස ගෙවන්න. ඔහුගෙන් අහන ඔබ කැමති වාරික කීයකින් ගෙවන්නද? සමන් කියනවා මම වාරික 6කින් ගෙවන්නම්. වාරික 6කින්. එතකොට ඔබට පේනවා රුපියල් 15500න් පළවෙනියෙන්ම 3500ක් ගෙවුවොත් ඉතුරු වෙන්නේ රුපියල් 12000යි. නේ?
එතකොට මේ 12000 මාසික වාරික 6කින් ගෙවන්න හදන්නේ. එතකොට මාසික වාරික 6කින් ගෙවනකොට එක මාසික වාරිකයක ණය මුදලේ කොටස වෙනවා. එක මාසික වාරිකයක ණය මුදලේ කොටස වෙනවා 12000යි 6න් බෙදුවාම රුපියල් 2000ක්. ඒ කියන්නේ මාසෙකට රුපියල් 2000ක් ඔහුට තම වැටුපෙන් වෙන් කරන්න අපහසුකමක් නැහැ මේ වෙනුවෙන්. එතකොට ඔබට පේනවා යා 2000 ගානේ මාස 6ක් ගෙවන්න ඕන. හැබැයි 2000 ගානේ මාස 6ක් ගෙවුවොත් එයා තියවන්නේ ණය මුදල විතරයි. ඒ කියන්නේ ණය මුදල විතරයි. මෙතන පොලියක් අය කරනවා. පොලිය. ණයක් නම් පොලියක් තියෙනවනේ. වැඩිපුර අය කරන මුදලක්. අන්න එතනදි තමයි අපි සැලකිලිමත් වෙන්න ඕනේ පුතා. අපිට එතන හරි අවබෝධයක් නොතිබුණොත් අර අපි කියන්නේ සිංහල භාෂාවේ කොලේ වහලා වැඩේ දෙනවා කියලා. අන්න එතකොට අපි දන්නේම නැතුව යම් උගුලකට මෙතන අවු වෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපි අහන්න ඕන ඒ වෙළඳ ආයතනයේ නැත්තම් ඒහා සම්බන්ධ නිලධාරීතුමාගෙන් ඕ වෙළඳ හිමිකරුගෙන් මේ පොලිය ගණනය කරන්නේ කෙලෙසද? මේ පොලිය අය කරන්නේ කොහොමද? එතකොට ඇත්තටම මේ පොලිය අය කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සුළු පොලිය යටතේ. සුළු පොලිය යටතේ මේක අය කරනවා. අපි තුමු පොලි ප්‍රතිශතයේ 112යි කියලා. පොලි ප්‍රතිශතයේ 112යි වාර්ෂික. වාර්ෂික පොලිස් ප්‍රතිශතයේ 112යි. එතකොට අපි අහනවා මේ පොලි අය කරන්නේ කෙලෙසද? එයා කියනවා මුළු ණය මුදලටම නැත්නම් සුළු පොලියට. අනිත් එක තමයි හීනවන ශේෂ ක්‍රමයට. හීනවන ශේෂ ක්‍රමයට. හීනවන ශේෂ ක්‍රමයට පොලි අය කරන්න පුළුවන්. දැන් අපි මේ ගැටලුව මේ අවස්ථා දෙක යටතේ විසඳනවා. එතකොට පුතාලට මේකේ තියෙන වෙනස්කම අවබෝධ වෙයි. මෙන්න මේ අවබෝධය නොතිබුණොත් ඔවුන්ට කැමති ක්‍රමයකට මේ වාරිකය ගණනය කරන්න පුළුවන්. අපි දන්නේ නැති බව ඔවුන් අඳුරගත්තොත් ඔවුන්ට පුළුවන් මේ කැමති ක්‍රමයකට වාරිකය ගණනය කරන්න. දැන් අපි දැනගන්න එපා මං මාසිකව ගෙවන්න ඕන වාරිකය කොච්චරද කියලා. ණය වාරිකය නම් 2000යි. නමුත් පොලියක් එන්නේ නැහැ. අන්න එතකොට අපි දැනගන්න ඕන මේ පොලිය ගණනය කරන්නේ සුළු පොලිය යටතේ සම්පූර්ණ ණය මුදලටද අදාළ මාස 6ට නැත්නම් හීනවන ශේෂ ක්‍රමයටද. ඒ කියන්නේ පුතේ මම වාරික ගෙවන්න මම වාරිකයක් ගෙවුවාම ඒක ණය මුදලෙන් අඩු වෙනවා. ඒ ණය මුදලෙන් අඩු වෙලා එන ණය මුදලට තමයි ඊළඟ සැරේ පොලිය ගණනය කරන්නේ. ඒක තමයි හීනවන ශේෂ ක්‍රමය කියන්නේ. ශේෂය හීන වෙනවා. දැන් 12000ක් තියෙනවනේ ණය මුදල. ඔන්න පළවෙනි මාසේ මම රුපියල් 2000 ගෙවුවාම රුපියල් 10000යි ණය මුදල. එතකොට ඊළඟ මාසේ පොලිය ගණනය කරන්නේ රුපියල් 10000ට. දැන් සුළු පොලිය යටතේ ගත්තොත් ඔය වැඩේ නෙවෙයි වෙන්නේ. සම්පූර්ණම 12000ට 112 ගානේ මාස 6ටම පොලිය බලනවා. මුළු පොලිය. මේක එහෙම නෙවෙයි. පළවෙනි වාරිකයේ ගෙවුවාම ණය මුදල අඩු වෙනවා. ඒ අඩු වෙන ණය මුදලට තමයි පොලිය ගණනය කරන්නේ. ආයි දෙවෙනි වාරිකයේ ගෙවුවාම ණය මුදල අඩු වෙනවා. ඒ අඩු වෙන මුදලට තමයි ඊළඟ වාරිකයේ ගණනය කරන්නේ. ඊළඟ පොලිය ගණනය කරන්නේ. ඔන්න ඔහොමයි වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ගැටලුව විසඳනකොට තේරෙයි. අන්න ඒ විදිහට පොලිය ගණනය කරලා සමාන මාසික වාරිකයක වටිනාකම ගොඩනගන්න පුළුවන්. එහෙනම් අපිට සැලකිලිමත් විය යුතු කරුණ තමයි මෙවැනි පහසු ගෙවීමේ ක්‍රමයකදී මේ පොලිය අය කරන්නේ සුළු පොලියටද හීනවන ශේෂ ක්‍රමයටද කියන එක අහලා බේරුම් කරගන්න ඕන. ඒ අනුව ඔබට පුළුවන් වෙන්න ඕන මාසික වාරිකයක වටිනාකම ගණනය කරන්න. නැත්නම් ඕන් ගණනය කරන වාරිකයේ අපි පිළි අරගෙන ගෙවීම් කරගෙන යනකොට සමහර වෙලාවට වාරික ගෙවමින් පවතී. ඒ වෙනකොට වොෂින් මැෂින් එකක් අබලන් වෙලා ඉවරයි. නමුත් වාරික ගෙවනවා.
සමහර වෙලාවට අපිව රවට්ටලා වැඩිපුර මුදලක් ඔවුන් අය කරගන්න. නමුත් ගණිතය දන්න කෙනෙක් මේ මූලධර්මයේ දන්න කෙනෙක්ව රවට්ටන්න බෑ. ඒකයි පුතා මං කියන්නේ. මේවා විභාග මූලික කරගත් අධ්‍යාපනයක් නෙමෙයි. ඔබේ ජීවිතය ගොඩනගා ගන්න අවශ්‍ය කරන අධ්‍යාපනයක් තමයි මේ තුලින් ලබා ගන්න ඕනේ. හරි. එහෙමනම් අපි බලමු මේ වොෂින් මැෂින් එක මිලදී ගත්තාම වෙන්නේ මොකද්ද කියන එක මේ පාසු ගෙවීමේ යටතේ. එහෙමනම් මම එතනින් ආරම්භ කරන්නම්. අපි පහසු ගෙවීමේ ක්‍රමයේ පිළිබඳ විස්තර ඉදිරියේදී තව කතා කරමු. දුවල පුතාලගේ මාතෘකාව ගන්න මේ විදිහට දියන්න පහසු ගෙවීමේ ක්‍රමය කියලා. පහසු ගෙවීමේ ක්‍රමය. හරි? right. ඒ යටතේ ලියන්න කරුණු විදිහට අපි කරුණු විදිහට ලියමු. නිවසක සිදුවන වියදම් වර්ග දෙකකට වෙන් කළ හැකිය. නිවසක සිදු කරන වියදම් වර්ග දෙකකට වෙන් කළ හැකිය. නිවසක සිදු කරන වියදම් වර්ග දෙකකට වෙන් කළ හැකිය. නිවසක සිදු කරන වියදම් වර්ග දෙකකට වෙන් කළ හැකිය. මේ විදිහට පොඩි ගැලීම් සටහනක් ඇඳගන්න. නිවසක සිදු කරන වියදම් වර්ග දෙකකට වෙන් කළ හැකිය. ප්‍රාග්ධන වියදම් පුනරාවර්තන වියදම්. ඊට පස්සේ පුංචි අනුමාතුකාවක් පුනරාවර්තන වියදම් කියලා ලියන්න. පුනරාවර්තන වියදම්. පුනරාවර්තන වියදම්. ඒ යටතේ ලියන්න නැවත සිදු කරන වියදම්. නැවත සිදු කරන වියදම් පුනරාවර්තන වියදම් වේ. නැවත සිදු කරන වියදම් පුනරාවර්තන වියදම් වේ. උදාහරණ ආහාර සඳහා වෛද්‍ය පහසුකම් සඳහා ප්‍රවාහනය සඳහා දරුවන්ගේ අධ්‍යාපනය
විදුලි බලය හා විදුලි බල සහ ජල නල පාසුකම්. ඔය අපි කිහිපයක් ගත්තේ. නැවත නැවත සිදු කරන වියදම් පුනරාවර්තන වියදම් වේ. ලියලා ඉවරනහම මාව දැනුවත් කරන්න පුතේ. ඉවරද ලියලා? ඔව් සර්. හරි. එතකොට ඊළඟට ලියන්න ප්‍රාග්ධන වියදම් කියලා. ඊළඟට ලියන්න ප්‍රාග්ධන වියදම්. ප්‍රාග්ධන වියදම්. ඒකට ලියන්න මෙහෙම නැවත නැවත දැරීමට සිදු නොවන වියදම්. නැවත නැවත දැරීමට සිදු නොවන වියදම්. නැවත නැවත දැරීමට සිදු නොවන වියදම් ප්‍රාග්ධන වියදම් වේ. නැවත නැවත දැරීමට සිදු නොවන වියදම් ප්‍රාග්ධන වියදම් වේ. ඊට පස්සේ ලියන්න එවැනි වියදම් පියවා ගනු ලබන්නේ එවැනි වියදම් පියවා ගනු ලබන්නේ එවැනි වියදම් පියවා ගනු ලබන්නේ මූල්‍ය ආයතනයකින් හෝ
එවැනි වියදම් පියවා ගනු ලබන්නේ මූල්‍ය ආයතනයකින් හෝ මූල්‍ය ආයතනයකින් හෝ වෙළඳ ආයතනයකින් ලබා ගන්නා ණය මුදලක් ලෙසය. ලබා ගන්නා ණය මුදලක් ලෙසය. ණය මුදලක් ලෙසය. මේ වියදම් සඳහා අපි උදාහරණ ගත්තොත් මේ වලට අදාළ උදාහරණ කීපයක් ගොනු කරමු. උදාහරණ මේකට උදාහරණ ගත්තොත් ඉඩමක්, නිවසක්, වාහනයක්, ඒ වගේම අපි ගත්තොත් එහෙම යන්ත්‍ර සූත්‍ර, ඒ වගේම ලීපඩු මිලදී ගැනීමක් වෙන්න පුළුවන්. මිලදී ගැනීම. ඔන්නෝමයි. ඉඩමක්, නිවසක්, වාහනයක්, යන්ත්‍ර සූත්‍ර, ලීපඩු මිලදී ගැනීමක් වෙන්න පුළුවන්. ලියලා ඉවරනක් කියන්න. ලියලා ඉවරද දරුවනි? ඉවරද? ඔව් සර්. හරි. ඊළඟට ලියන්න මෙහෙම ලියමු. ඉහත ආකාරයේ ප්‍රාග්ධන වියදමක් ඉහත ආකාරයේ ප්‍රාග්ධන වියදමක් ඉහත ආකාරයේ ප්‍රාග්ධන වියදමක්
ඉහත ආකාරයේ ප්‍රාග්ධන වියදමක් අපිට මුදලට ගෙවීම සිදු නොක අපිට මුදලට ගෙවීමට නොහැකි විට අපිට මුදලට ගෙවීමට නොහැකි විට අපිට මුදලට ගෙවීමට නොහැකි විට එය මාසික වාරික ලෙස ගෙවීමට පහසුකම් සපයා දී ඇත. එය මාසික වාරික ලෙස ගෙවීමට පහසුකම් සපයා දී ඇත. මාසික වාරික ලෙස ගෙවීමට පහසුකම් සපයා දී ඇත. එය පහසු ගෙවීමේ ක්‍රමය ලෙස හඳුන්වයි. එය පහසු ගෙවීමේ ක්‍රමය ලෙස හඳුන්වයි. එය පහසු ගෙවීමේ ක්‍රමය ලෙස හඳුන්වයි. පොඩ්ඩක් මුලින්ද කියන්න පැහැදිලි මදිද? මුලින්ද කියන්න ඉහත මිලදී ගැනීම අපිට මුදලට ගෙවීමට නොහැකි විට එය පහසු ගෙවීමේ ක්‍රමයට නැතය මාසික වාරික ලෙස ගෙවීමට පහසුකම් සපයා දී ඇත. ඒ පහසු ගෙවීමේ ක්‍රමය ලෙස හඳුන්වයි. thank you ඊට පස්සේ ලියන්න මෙම ක්‍රමය යටතේ ඊළඟ රූලෙන් මෙම ක්‍රමයේ යටතේ පොලියක් ගණනය වන අතර පොලියක් ගණනය වන අතර එය පහත දැක්වෙන අවස්ථා දෙකෙන් එක් ආකාරයකට ගණනය කරයි. එය පහත දැක්වෙන අවස්ථා දෙකෙන් එක් ආකාරයකට ගණනය කරයි. පහත දැක්වෙන අවස්ථා දෙකෙන් එක් ආකාරයකට ගණනය කරයි. එකක් තමයි සම්පූර්ණ ණය මුදලම සුළු පොලිය යටතේ ගණනය කරනවා. අනිත් එක තමයි හීන වන ශේෂ ක්‍රමය යටතේ. සර් ඔව් කියන්න පුතා. පහත දැක්වෙන අවස්ථා දෙකෙන් ආකාරයකට කියන තැන ඉඳන් කියන්න පුළුවන් මාව කට් වෙලා කියලා. පොලිය ගණනය කරන එක නේද? ඔව්. පොලිය ගණනය කිරීම පහත දැක්වෙන ආකාර දෙකෙන් එක් ආකාරයකට ගණනය කරයි. පොලිය ගණනය කිරීම පහත දැක්වෙන ආකාර දෙකෙන් එක් ආකාරයකට ගණනය කරයි. ඒක තමයි මේ සම්පූර්ණ ණය මුදලම සුළු පොලිය යටතේ අනිත් එක හීන වන ශේෂ ක්‍රමය යටතේ.
හීනවන ශේෂ ක්‍රමය යටතේ. හරි සර්. දැන් අපි මේ ක්‍රම දෙකෙන්ම මේ ක්‍රම දෙකම යටතේ පොලිය ගණනය කරමු එක සිද්ධියකටනේ. එතකොට ඔයගොල්ලෝ පැහැදිලි වෙයි. අපි මෙහෙම ගමු. අපි දැන් උදාහරණයක් ගමු. උදාහරණයක් කරා මේ අවස්ථා දෙක වෙන වෙනම ගමු. හරි? මෙහෙම ගන්න. උදාහරණ 1. උදාහරණ 1. ඔන්න දැන් මං කියනකොට ඔයගොල්ලෝ ගාන ලියා ගන්න. ලියාගෙන ඉවර වෙලා ඊට පස්සේ මාත් එක්ක හදන්න. අර සමාන්ක වොෂින් මැෂින් එකම තමයි අපි ගන්න හදන්නේ. මෙන්න ලියන්න. සමන් අත්පිට වටිනාකම රුපියල් 15500ක් වන රෙදි සෝදන යන්ත්‍රයක් රුපියල් 15500ක් වන රෙදි සෝදන යන්ත්‍රයක් පහත කොන්දේසි යටතේ මිලදී ගනී. පහත කොන්දේසි යටතේ පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගනී. සමන් අත්පිට වටිනාකම රුපියල් 15500ක් වන රෙදි සෝදන යන්ත්‍රයක් 15500ක් වන රෙදි සෝදන යන්ත්‍රයක් පහත දැක්වෙන කොන්දේසි යටතේ පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගනී. පහසු ගෙවීමේ ක්‍රමය යටතේ පහත දැක්වෙන කොන්දේසි වලට මිලදී ගනී. ඒකේ කොන්දේසි තමයි පළමු ගෙවීම රුපියල් 3500යි. පළමු ගෙවීම 3500යි. ඉතිරිය 112ක වාර්ෂික සුළු පොලිය යටතේ සමාන මාසික වාරික 6කදී ගෙවිය හැක. ඉතිරිය 112ක වාර්ෂික සුළු පොලිය යටතේ සමාන මාසික වාරික 6කදී ගෙවිය හැක.
සමාන මාසික වාරික 6කදී ගෙවිය හැකියි. ගැටලුව තමයි සමාන මාසික වාරිකයක වටිනාකම හොයන්න. සමාන මාසික වාරිකයක වටිනාකම සොයන්න. සමාන මාසික වාරිකයක වටිනාකම සොයන්න. සමාන මාසික වාරිකයක වටිනාකම සොයන්න. හරිද? ලියාගෙන ඉවරද? ඉවරයි සර් ලියලා. හරි. එහෙනම් අපි වැඩේ පටන් ගමු. ඔන්න එහෙනම් පුතා පළවෙනිම දැන් අපිට ඕනේ සමාන මාසික වාරිකයක වටිනාකම. හැබැයි මේක ගණදෙනුව සිදු වෙන්නේ පුතේ සුළු පොඩි යටතේ වෙන්නේ. හරි? එහෙනම් අපි පළවෙනිම වාක්‍යය ගමු මෙහෙම. ඔන්න ඕගොල්ලෝ මාත් එක්කම කරන්න. පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. කොහොමද වෙන්නේ? පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. ඒ කියන්නේ රුපියල් 15500න් අපි අඩු කරනවා අර 3500. ඒ කියන්නේ රුපියල් 12000යි. පළමු ගෙවීමෙන් පසු ඉතිරිය රුපියල් 12000. හරිද? ඊළඟට අපි හොයන්නේ මොකක්ද? දැන් මේ 12000නේ ණය මුදලක් විදියට මේ මාසික වාරික 6න් ගෙවන්නේ. මේ වාරික 6න් ගෙවන්නේ මේ 12000. එහෙනම් අපි පොලිය හොයාගන්න ඕන. ගෙවන මුළු පොලිය. ගෙවන මුළු පොලිය. ගෙවන මුළු පොලිය. ගෙවන මුළු පොලිය වෙන්නේ මේ 12000 ගුණ කරනවා 100ට 12න්. හැබැයි 100ට 12න් ගුණ කරාම එන්නේ වර්ෂයකට පොලිය. මේ වර්ෂයකට පොලිය. අපෙන් අහන්නේ මාස 6කට පොලිය.
මොකද කරන්න ඕනේ? මාස 6ක් අර්ධ වාර්ෂික. එහෙමනම් මම මේක ආයි ගුණ කරනවා දෙකෙන් එකෙන්. අවුරුද්දට පොලිය හොයලා ඒක දෙකෙන් බෙදනවා. එතකොට තමයි මාස 6ට පොලිය එන්නේ. දැන් දුවල පුතාලා මේක සුළු කරලා ගන්න බලන්න කීයද එන්නේ කියලා. මේක සුළු කරලා ගන්න. මට කියන්න කීයද එන්නේ කියලා. හත්සිය 20යි රුපියල් 720. මෙතන CA ව 1යි. මෙතන CA ව 120යි. මෙතන දෙකේ ව 1යි දෙකේ ව 6යි. 12 වරක් 6 2යි. ඒ කියන්නේ රුපියල් 720යි. රුපියල් 720ක් තමයි එන්නේ. නේ? හරි. ඊළඟට අපි එම නිසා ගෙවන මුළු මුදල හොයන්න ඕන. ගෙවන මුළු මුදල. ගෙවන මුළු මුදල. ඒ ගෙවන මුළු මුදල එන්නේ පුතා මේ ණය මුදලට එකතු වෙනම පොලිය. ණය මුදලට පොලිය එකතු වෙනවා. එතකොට තමයි මුළු මුදලේ. ඒක හොයන්න බලන්න කීයද කියලා. ණය මුදලට පොලිය එකතු කරන් කීයද? මම මේ ඉස්සරහට හදුවට ඕගොල්ලෝ මේ පහලට හදන්නේ ආ. එතකොට එන්නේ රුපියල් 12720යි නේ. ඒ තමයි ගෙවන්න ඕන මුළු මුදල. දැන් මේ මුළු මුදල නේද මාස 6කදී ගෙවන්නේ. මාස 6ේදී අපි සමාන මාසික වාරික ලෙස ගෙවන්නේ මේ මුළු මුදල. මේ මුළු මුදල තමයි සමාන මාසික වාරික 6කදී ගෙවන්නේ. එහෙමනම් අපි කොහොමද ඒක හොයන්නේ? ඔන්න බලන්න. ඒ තමයි අපේ වාක්‍යය එනවා සමාන මාසික වාරිකයක වටිනාකම. සමාන මාසික වාරිකයක වටිනාකම. වටිනාකම. සමාන මාසික වාරිකයක වටිනාකම එන්නේ පුතා රුපියල් 12720 බෙදන්න ඕන කීයෙන්ද? බෙදන්න ඕන මාස 6. 12720 අපි බෙදනවා මාස 6. හයි 12ට 6ව 2යි. ඉතුරු නෑ. 7ට 6ව 1යි. ඉතුරු 1යි. 12ට 6ව 2යි. 12යි. නැහැ. බිංදුවට 6ව බිංදුවයි. බිංදුවයි. ඉතුරු බිංදුවයි. ඒ අනුව සමාන මාසිකයක වටිනාකම එනවා පුතේ රුපියල් 2120ක්. රුපියල් 2120ක්. 12726න් බෙදුවාම රුපියල් 2120ක් එනවා. එහෙනම් සමාන 2120 ගානේ මාස 6ක් ගෙවුවාම එතකොට මොකද වෙන්නේ පුතේ? රුපියල් 12000ක් ගෙවෙනවා රුපියල් 720ක් ගෙවෙනවා. නේ? එතකොට සමාන මාසික වාරිකයක වටිනාකම වෙන්නේ රුපියල් 2120යි. දැන් සමන් අර රුපියල් 3500 ගෙවලා මේ බහන්ඩේ එයාට අරගෙන යන්න පුළුවන්. මෙතන එන්නේ ගිවිසුමක්. එයා 3500 ගෙවලා ඒ ගිවිසුමට අනුව එයා බහන්ඩේ නැත්තම් බෙදිසෝදන යන්ත්‍රය අරගෙන යන්න පුළුවන්. අරගෙන ගිහිල්ලා ඒක ක්‍රියාත්මක කරන ගමන් තමයි එයා මේ මාසික වාරික ගෙවන්නේ.
ඒක තමයි මේ ක්‍රමයේ තුල පාරිභෝගිකයා පැත්තෙන් තියෙන වාසිය. සම්පූර්ණ මුදල ගෙවනකන් ඉන්න ඕනේ නැහැ. පළමු ගෙවීම කරපු ගමන් එයාට මේ අදාළ උපකරණය ගෙනියන්න පුළුවන්. එතකොට වාදික ගෙවීම පැහැර හරින්න නැතුව කරන්න ඕන. යම් මේකින් මේක පැහැර හැරීමක් සිදු කරොත් එතකොට එයාට විරුද්ධව වෙළඳ ආයතනයේ නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ ගිවිසුමට අනුව වාරිකයක් දෙකක් අතපසු කරොත් ඔවුන්ට හැකියාව තියෙනවා ඒ කියන රෙදි ශෝධන යන්ත්‍රය නැවත රැගෙන යන්න. නැවත රැගෙන යන්න අවස්ථාව තියෙනවා. ඒ වෙනකොට ගෙවලා තියෙන මුදලුත් නැවත ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේක ගිවිසුමක් තියෙනවා. ඒ ගිවිසුමට ප්‍රකාරව තමයි මේ ගනුදෙනුව සිදු වෙන්නේ. පැහැදිලිද? තවත් බොහෝ දේ මේ තුල තියෙනවා. එහෙමනම් මේ අපි බැලුවේ සුළු පොලිය යටතේ මේ ගෙවීම සිදු වෙන්නේ කොහොමද කියලා. ඒ පිළිබඳව ඔයගොල්ලන්ට මම හිතන්නේ දැන් අවබෝධ ඇති. මේ සුළු කිරීම පැහැදිලිව ඒ අසලින් කරලා පෙන්නන්න වෙන තැන්වල හදන්න යන්න එපා. එතනම කරලා පෙන්නන්න. හරි. දැන් මේ ගනුදෙනුව අපි දෙවෙනි ක්‍රමයට යොමු කරන්න හදයි. දෙවෙනි ක්‍රමයට යොමු කරන්න හදයි. ඔව්. ඒ උදාහරණ එකම තමයි. දැන් ඒක අපි මෙහෙම සකස් කරලා ලියාගමු. ඔන්න හැමෝම ගන්න. සමන් අත්පිට වටිනාකම රුපියල් 15000 මෙහෙම ලියන්න. මම නැවත කියන්නම්. මෙතන තියෙන තොරතුරු කිහිපයයිනේ. ඔන්න ලියන්න. සමන් රුපියල් 15500කට අනේ සමන් අත්පිට වටිනාකම රුපියල් 15500ක් වන අත්පිට වටිනාකම රුපියල් 15500ක් වන රෙදි ශෝධන යන්ත්‍රයක් රෙදි ශෝධන යන්ත්‍රයක් පහසු ගෙවීමේ ක්‍රමය යටතේ පහත කොන්දේසි වලට යටත්ව මිලදී ගනී. 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 ලියන්නේ යටතේ කියන්න මෙහෙම පළමු ගෙවීම රුපියල් 3500කි. පළමු ගෙවීම රුපියල් 3500කි. ඉතිරිය 12%
112ක වාර්ෂික පොලියක් යටතේ සමාන මාසික වාරික 6කදී ගෙවිය හැකිය. 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 ඊට පස්සේ ලියන්න වරහණක් ඇතුලේ පොලිය ගණනය කරනු ලබන්නේ පොලිය ගණනය කරනු ලබන්නේ පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමය යටතේ වේ. පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමය යටතේ වේ. හීනවන ශේෂ ක්‍රමය යටතේ වේ. පොලිය ගණනය කරනු ලබන්නේ හීනවන ශේෂ ක්‍රමය යටතේ වේ. හීනවන ශේෂ ක්‍රමය යටතේ වේ. හීනවන ශේෂ ක්‍රමය යටතේ වේ. හරිද? ඔන්න අපි දැන් බලමු හීනවන ශේෂ ක්‍රමය යටතේ පොලිය ගණනය කරනකොට කොහොමද වෙන්නේ කියලා. මුලින්ම අපි ලියමු පුතා පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. ලියන්න හැමෝම. පළමු ගෙවීමෙන් පසු ඉතිරිය. ගෙවීමෙන් පසු ඉතිරිය. පළමු ගෙවීමෙන් පසු ඉතිරිය වෙන්නේ 15500න් අපි අඩු කරනවා 15500න් අපි අඩු කරනවා 3500. එතකොට එන්නේ රුපියල් 12000යි. රුපියල් 12000යි. ඊළඟට අපි මොකද කරන්න ඕනේ? ඊළඟට අපි ගන්නවා පොලිය රහිත ණය වාරිකයක අගය. පොලිය රහිත ණය වාරිකයක අගය. ණය වාරිකයක අගය. පොලිය රහිත ණය වාරිකයක අගය. එතකොට අපි කරන්නේ මේ 12000 බෙදනවා 6. ඒ කියන්නේ රුපියල් 2000යි.
පොලිය රහිත ණය වාරිකයකගේ රුපියල් 2000යි. ඊළඟට අපි ගන්නවා මාසික පොලී ප්‍රතිශතය. මාසික පොලී ප්‍රතිශතය. මාසික පොලී ප්‍රතිශතය එන්නේ අවුරුද්දකටම පොලිය 112යි. මාසයකට බලන්න ඒක අපි 6න් බෙදනවා. ඒ කියන්නේ 102යි. මාසික පොලී ප්‍රතිශතය 102යි. 102යි. දැන් අපි යොන්න ණය මුදල හොයන්න හදන්නේ. පොලිය හොයන්න හදන්නේ. අපි දැන් ගන්නවා පළමු මාසයට පොලිය. අපි ගන්නවා පළමු මාසයට පොලිය. පළවෙනි මාසයට පොලිය වෙනකොට පුතේ ණය මුදල 12000ම තියෙනවනේ. 12000 ගුණ කරනවා 102. ඒ තමයි පළවෙනි මාසයට පොලිය. එතකොට මෙතන CA එකයි CA 120යි 120 දෙකක් පළවෙනි මාසයට පොලිය 240යි. ඔන්න පළවෙනි මාසයට පොලිය. දැන් අපි එනවා ඊළඟට දෙවන මාසයට පොලිය. දෙවන මාසයට පොලිය. දෙවෙනි මාසයට පොලිය. දැන් පළවෙනි මාසයේ පොලිය 12000යිනේ. දැන් 2000ක් පළවෙනි මාසයේ ගෙවනවා කියලා හිතන්න. ණය මුදල 2000ක් ගෙවනකොට ණය මුදල අඩු වෙනවා. ශේෂය හීන වෙනවා. දැන් ණය මුදල දෙවෙනි මාසයට එන්නේ රුපියල් 10000යි. දෙවෙනි මාසයේ වෙනකොට 10000යි. එහෙනම් 10000ට පොලිය අපි හොයනවා 102 ගාන. ඒක අපි සුළු කරාම දුවල පුතාලට පේනවා CA 1යි. මෙතන CA 100යි. CA 2ක් රුපියල් 200යි. ඔන්න දෙවෙනි මාසයට පොලිය. එලෙස පුතාලා හොයන්න දැන් තුන්වෙනි මාසයට පොලිය. තුන්වන මාසයට පොලිය. දැන් තුන්වෙනි මාසයේ වෙනකොට ණය මුදලෙන් තව රුපියල් 2000ක් ගෙවනවා. ණය මුදලෙන් තව රුපියල් 2000ක් ගෙවනවා. දැන් ණය මුදල එතකොට 8000යි. 8000ට 102 ගානේ හොයන්න. හොයලා ගන්න බලන්න. එතකොට කොහොමද එන්නේ? මෙතන CA 1යි මෙතන CA 80යි 80 දෙකක් රුපියල් 160යි. ඒ කියන්නේ තුන්වෙනි මාසයට පොලිය රුපියල් 160යි. දැන් අපි එනවා හතරවන මාසයට. හතරවෙනි මාසයට පොලිය අපි හොයනවා. එතකොට මොකද වෙන්නේ? තව 2000ක් ගෙවනවනේ. ඒ කියන්නේ 6000යි. 6000ට 102 ගානේ බලන්න පොලිය කීයද කියලා. සර් කියන්න පුතා. සර් මේ මට අර 102 ආවේ කොහොමද සර් එතෙන්ට? අයිස අපි 6න් බෙදන්නේ එක.
ඒක 12න් නෙමෙයි ඉස්සෙ බෙදන්න ඕනේ එතකොට මාසයකට හොයන්න. ඇත්ත මට පොඩි වැරදීමක් වුණා. මම මේ මාස 6න් බෙදලා තියෙන්නේ නේ. ඕනේ සර් 12න් නේ එන්නොත් බෙදන්න. 12 පුතේ. ඔව්. මට වැරදීමක් වුණේ. මෙතන 100ට 1යි. මේ වාර්ෂික පොලියනේ. වාර්ෂික පොලිය. බොහොම ස්තුතියි. මෙතන 100ට 1 එන්නේ පුතේ. 100ට 1. මේ වාර්ෂික පොලිය මාස 12න් බෙදන්නේ මාසයට. එතන පොඩ්ඩක් වෙනස් කරගන්න වෙනවා. 100ට 1යි. මෙතන එන්නේ 1. එතකොට මෙතන එන්නේ රුපියල් 120. මෙතන එන්නේ 100. මෙතන එන්නේ 80. ළමින්දු කිව්වා හරි මෙතන දැන් මේ වාර්ෂික පොලියනේ 112. මම මේ 6න් බෙදුවේ මාස 6 මෙතන 12න් බෙදෙන්නේ මාසික පොලිය 100ට 1යි පුතේ ආ. එතකොට මේ විදිහට එන්නේ 120 100 80. එතකොට මෙතන සුළු කරාම 100 1යි 100 60යි. ඒ කියන්නේ රුපියල් 60යි. රුපියල් 60යි. දැන් එනවා අපි 1 2 3 4 5 වෙනි මාසයට. 5 වෙනි මාසයට හොයන්න. 5 වෙනි මාසයට. 5 වෙනි මාසයට පොලිය. එතකොට එන්නේ දැන් 2000න් 6000න් තව 2000ක් ගෙවෙනවා. 4000යි. 4000 ගුණ කරනවා 100ට 1. මේ මාසික පොලිය අනුපාතය. කීයද එතකොට? CA/1යි CA/40යි. රුපියල් 40යි. ඊළඟට අපි එනවා 6 වෙනි මාසයට පොලිය. දැන් මට ඉඩ මදි මෙතන. මම මෙතනින් ගන්නම් 6 වෙනි මාසයට පොලිය. 6 වන මාසයට පොලිය. එතකොට එනවා පුතා තව 2000ක් ගෙවනවා. 2000යි. 2000 ගුණ කරනවා 100ට 1. එතකොට එන්නේ 100/1යි 100/20යි. ඒ කියන්නේ රුපියල් 20යි. 6 වෙනි මාසයට පොලිය ওই විදිහට එන්නේ. දැන් අපි හොයා ගන්න ඕන ගෙවන මුළු පොලිය. දැන් අපි හොයා ගන්න ඕන ගෙවන මුළු පොලිය. එම නිසා ගෙවන මුළු පොලිය. ගෙවන මුළු පොලිය. ගෙවන මුළු පොලිය වෙන්නේ අර රුපියල් 120 100 80 60 40 20 එකතු කරන්න ඕන. ඔන්න. එකතු කරලා ගන්න බලන්න. එතකොට එනවා ගෙවන මුළු පොලිය. කීයද?
රුපියල් 320යි සර්. 420යි නේ. 320යි 100යි 200යි 300යි 400යි 420යි. ඉස්සෙල්ලා අවස්ථාවේ පොලිය කීයක් ආවද? අර පළවෙනි ක්‍රමේ. කියන්න මට. පළවෙනි ක්‍රමේ අපි හෙව්වහම පොලිය කීයක් ආවද? සුළු පොලිය යටතේ. 12000ටම 100ට 6 ගානේ 720ක් ආවනේ. දැන් මෙතන ඉන්නේ පොලිය 420යි. රුපියල් 300ක වෙනසක් තියෙනවා. දැන් අපි හොයනවා ගෙවන මුළු මුදල. ගෙවන මුළු මුදල. ගෙවන මුළු මුදල වෙන්නේ ණය මුදල රුපියල් 12000යි පොලිය 420යි. ওই දෙක එකතු කරා. එතකොට ගෙවන මුළු මුදල කීයද? ගෙවන මුළු මුදල වෙනවා රුපියල් 12420ක්. ගෙවන මුළු මුදල රුපියල් 12420ක්. ඊළඟට අපි එනවා එම නිසා සමාන මාසික වාරිකයක වටිනාකම. සමාන මාසික වාරිකයක වටිනාකම. සමාන මාසික වාරිකයක වටිනාකම කීයද එතකොට? 12420 බෙදන්න 6න්. මාස 6න් ගෙවන්නේ. මාස 6න් බෙදන්න. බලන්න බෙදලා කීයද එන්නේ කියලා. $12420 බෙදන්න 6න්. සර්. ඕකේ. සර් අපිට බැරි සර් මේ අර අපි කලින් මාසිකයක රුපියල් 2000 කියලා ගත්තනේ සර්. අපිට 420 කෙලින්ම 6න් බෙදලා ඒ එන ගාන 2000ට එකතු කරලා ගන්නත් පුළුවන්. පොලිය දැන් අපි මුළු පොලිය හෙව්වනේ. මුළු පොලිය හොයලා 6න් බෙදලා එතකොට සමාන මාසික වාරිකයකට ලැබෙන පොලිය එනවා. ඒක 2000ට එකතු කරලා ගන්නත් පුළුවන්. වැරදි නෑ. එතකොට මෙතන 12420 අපි 6න් බෙදුවාම 12ට 6ව 2යිනේ. ඉතුරු නෑ. 4ට 6ව නැති හින්දා බිඳුවක් දැම්ම. ඉතුරු වෙනවා නැවත 4ක්. 42ටම 6 වරක් 7 42යි. ඒතර බිඳුවට බිඳුවයිනේ. එතකොට පුතේ සමන් මේ ක්‍රමයේ යටතේ මේ ප්‍රතිශෝධන යන්ත්‍රයේ මිලදී ගත්තොත් එයාට මාසිකව රුපියල් 2070යි ගෙවන්න ඕන. අර පළවෙනි ක්‍රමයේ යටතේ මිලදී ගත්තොත් එයාට මට මතක විදියට ආවේ කීයද? 720යි බෙදුවාම 120යි රුපියල් 2120ක් කොයිදනේ? එතකොට දැන් බලන්න හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කරනකොට මේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කරනකොට මෙන්න මේ ක්‍රමය මොකද වෙන්නේ පුතාලට? ඉතාමත්ම පහසු ක්‍රමයක් වෙනවා. ඒ කියන්නේ ලාභදායී ක්‍රමයක් අර අනිත් ක්‍රමයට වඩා. හේතුව පොලිය වැඩි මේක වෙන්නේ වාරික ගෙවනකොට ණය මුදල අඩු වෙලා පොලියත් ක්‍රමානුකූලව අඩු වීගෙන යනවා. පොලියත් ක්‍රමානුකූලව අඩු වීගෙන යනවා. නේ? පොලියත් වීගෙන යනවා. ඒක තමයි මේකට තමයි හීනවන ශේෂ ක්‍රමය කියලා අපි හඳුන්වන්නේ. මේ ගනුදෙනුව සමාන මාසික වාරික වලින් නැතුව අසමාන මාසික වාරික වලින් ගෙවන්නත් පුළුවන්. අසමාන මාසික වාරික වලින් ගෙවන්නත් පුළුවන්. අපි ඒකත් මෙතන සටහන් කරගමු. ලියන්න මෙහෙම තරු ලකුණක් දාලා. තරු ලකුණක් දාලා ලියන්න ඉහත වාරික ගෙවීම්
වාරික ගෙවීම් ඉහත වාරික ගෙවීම් අසමාන මාසික වාරික ලෙසද ගෙවිය හැක. අසමාන මාසික වාරික ලෙසද ගෙවිය හැක. ඉහත වාරික ගෙවීම් අසමාන මාසික වාරික ලෙසද ගෙවිය හැක. අසමාන මාසික වාරික ලෙසද ගෙවිය හැක. කොහොමද අසමාන මාසික වාරික වෙන්නේ කියලා බලමු. අසමාන මාසික වාරික වෙන්නේ කොහොමද? මොන්න බලන්න. පළමු මාසයට වෙන්නේ රුපියල් 2000 කොහොමත් ගෙවන්න ඕන. පළවෙනි මාසයේ පොලිය ඒකට එකතු කරනවා 120. එතකොට මේ මාසේ එන්නේ 2120යි. 2120යි. දෙවන මාසයට වෙන්නේ තර වගේම 2000ට එකතු වෙනවා පුතාලට පේනවා 100ක් පොලිය. එතකොට දෙවෙනි මාසේ වාරිකේ වෙන්නේ 2100යි. ඒ වගේ ගොඩනගන්න බලන්න 6 වෙනි මාසේ වෙනකන් ඕගොල්ලෝ නේ අදාළ වාරිකයයි ණය වාරිකයයි පොලියයි එකතු වෙනවා. එතකොට එන්නේ සමාන මාසික වාරික නෙවෙයි අසමාන මාසික වාරික. ඒ දෙවෙනි මාසයේ. තුන්වන මාසයේ. ඒ කියන්නේ 2000යි. ඒකට එකතු කරන පොලිය 80යි. රුපියල් 2080යි. හතරවන මාසයට. ඒ කියන්නේ 2000යි. ඒකට එකතු කරනවා රුපියල් 60යි. රුපියල් 2060යි. පස්වන මාසයට. රුපියල් 2000යි. ඒකට එකතු කරනවා 40යි. රුපියල් 2040යි. හයවන මාසයට රුපියල් 2000යි. එකතු කරනවා 20ක්. රුපියල් 2020යි. ඔන්න ඔහොම ගෙවන්නත් පුළුවන්. මට මතකයි 2008 O level paper එකේ 2008 අසමාන මාසික වාරික වලින් තමයි ගැටලුව ඇහුවේ. ඒ වෙනකොට ළමයි දැනගෙන හිටියෙත් නැහැ, ගුරුවරු කියලා දුන්නෙත් නැහැ අසමාන මාසික වාරික වලින් මේ ගෙවීම් කරන්න පුළුවන් කියලා. එතන 2008 paper එකේ අවලංගු කරා 2008 නැවත මේක ප්‍රශ්න පත්‍රය අවලංගු කරේ කර්ම කාරණා කිහිපයක් ඉඳලා අසමාන මාසික වාරික වලින් තමයි ප්‍රශ්නේ ඇහුවේ. ගොඩ දෙනෙක් ඒක අසාර්ථක වුණා ඒ ප්‍රශ්නේ. මේ ගනුදෙනු අසමාන මාසික වාරික වලින් ගෙවන්න පුළුවන්. ලීසින් කරනකොට ඔයගොල්ලෝ දන්නවා ඇති වාහන මිලදී ගැනීම, ගෙවල් ඉඩකඩම් ගන්නකොට දෙමව්පියෝ දන්නවා මේ ලීසින් වාරික ගොඩනගෙනකොට මේ අසමාන මාසික වාරික වලින් ගොඩනගලා ගන්නත් පුළුවන්. එහෙමනම් මම එකම ගැටලුව අවස්ථා දෙකකට වෙන් කරගෙන ඔයගලන්ට පැහැදිලිව පෙන්නුවා. සම්පූර්ණ ණය මුදලම සුළු පොලිය යටතේ මේ කාරණාව කරන්න පුළුවන්. නැත්තම් හීනවන ශේෂ ක්‍රමයේ යටතේ මේ පොලිය ගණනය කරන්න පුළුවන්. ඒ ක්‍රම දෙක යටතේ අපිට වඩා පහසු වෙන්නේ, අපිට පහසු නෙවෙයි ලාභදායී වෙන්නේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කිරීම බව ඔබට දැන් මනාව අවබෝධ වෙන්න ඕන. හරි. දැන් මම ඔබට අවස්ථාව දෙන්න හදන්නේ. මන් දුල පුතාලට දෙනවා මිනිත්තු 10ක කාලයක්. ඔබ කළ යුත්තේ 10ක් නෙවෙයි මම 15ක්ම දෙන්නම්.
මිනිත්තු 15ක කාලයක් මා ඔබට දෙනවා. ඔබ කළ යුත්තේ මෙවැනි ගැටලුවක් නිර්මාණය කිරීම. නිර්මාණය කිරීම. දැන් ඔබ ඒක ආකර්ෂණාත්මකව නිර්මාණය කරන්න. ඒ කියන්නේ වෙළඳ දැන්වීමක් විදියට. වෙළඳ දැන්වීමක් විදියට ගොඩනගන්න. වෙළඳ දැන්වීමක්. ඔබට පුළුවන් ඒ සඳහා සුදුසු භාෂාවක් යොදා ගන්න. නේ යම් රාමුවක් තුළ වෙළඳ දැන්වීමක් විදියට ඉදිරිපත් කරන්න. රෙදි සෝදන යන්ත්‍රම ගන්න එපා. ඔබට ඒකට පුළුවන් යම් උපකරණ වෙළඳ පොලේ දකින්න තියෙන දේවල් යොදා ගන්න. රූප සටහනක් අඳින්න. ඊට පස්සේ ඒක වෙළඳ දැන්වීමක් විදියට ඉදිරිපත් කිරීම කරන්න. කොන්දේසි ටික ඒ විදියට ඉදිරිපත් කරන්න. ඔබ පළවෙනි එකේ ඉදිරිපත් කරන්න ඕනේ අර මං ගත්ත පළවෙනි ක්‍රමයට අනුව. දෙවෙනි එක තමයි හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කරන අවස්ථාව. ඒ කියන්නේ ඔබ අවස්ථා දෙකකට මේක ගොඩනගන්න ඕන. එතකොට මාස ගාන 10ට අඩුවෙන් ගන්න. මම මේ දෙන උපදේශ පිළිපදින්න. මාස ගාන 10ට අඩුවෙන් ගන්න. පොලි ප්‍රතිශතයේ වාර්ෂික පොලි ප්‍රතිශතයේ 12න් බෙදෙන අගයක් ගන්න. 12න් බෙදෙන අගයක් දශම වලට යන්න එපා. පූර්ණ සංඛ්‍යාත්මක අගයකට යන්න. අත්පිට වටිනාකම සහ පළමු ගෙවීම් කරාට පස්සේ ඉතිරි වන මුදල මේ වාරික ගානෙන් බෙදෙන අගයක් ගන්න. වාරික ගානෙන් බෙදෙන අගයක් ගන්න. පූර්ණ සංඛ්‍යාත්මක අගයක් එන විදියට. වාරික 8යි නම් 8ෙන් බෙදුවාම පූර්ණ සංඛ්‍යාත්මක අගයක් ලැබෙන විදියට ගන්න. වාරික 10ට අඩුවෙන් ගන්න අනිවාර්යයෙන්. පොලි ප්‍රතිශතයෙන් 12න් බෙදෙන අගයක් ගන්න. ඒ අනුව ඔබ ආකර්ෂණාත්මක දැන්වීම් දෙකක් ඔබ ගොඩනගන්න. එකක් සුළු පොලිය යටතේ සම්පූර්ණ ණය මුදලටම අදාළව සමාන මාසික වාරිකය හොයන්න. අනිත් එක හීනවන ශේෂ ක්‍රමයේ යටතේ සමාන මාසික වාරිකයේ සොයන්න. සමාන මාසික වාරිකයේ සොයලා අසමාන මාසික වාරිකත් අර වගේම අපි ගොඩනගමු. මං කියන එක ඔබට පැහැදිලි ඇති. ඊළඟට ඔබ මේක ගොඩනගලා WhatsApp කරන්න ඕන මට. දැන් කරන්න ඕන වැඩක් මේක. WhatsApp කරන්න මේ මොහොතේ පහසුකම් නැති වුණොත් පහසුකම් ලැබුණු මොහොතක මට ඒක කරන්න group එකට දාන්න. ඊට පස්සේ මම දැන් අහමු ලෙස එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගෙන් ගන්නවා තොරතුරු අරගෙන මම මේ තිරයේ ඒ ගැටලුව ඔබත් එක්ක සාකච්ඡා කරමින් හදනවා. එහෙනම් පුතේ මේ අත්දැකීම ඔබ ගන්න නිර්මාණශීලී දරුවෙක් විදියට ඔබ අනාගතයේ සමහර වෙලාවට වෙළඳ දැන්වීම් නිර්මාණය කරන ආයතනයක් ප්‍රධානියෙක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා මේ දැන්වීම ආකර්ෂණාත්මකව අපි කියන්නේ කලර්ෆුල් වෙන්න ඕන වැඩි. අද වර්තමානයේ ඔබ දන්නවා වෙළඳ දැන්වීම් ලෝකය ප්‍රාතිභෝගිකව කොතෙක් දුරට ග්‍රහණය කරගෙන තියෙනවද කියලා. ඒක හොඳ නරක පැත්තෙන් දෙපැත්තෙන්. නේද? ඒ වගේ ඔබ නිර්මාණශීලීව මේ දැන්වීම ගොඩනගලා ගැටලුව විසඳන්නත් ඕන. දැන්වීම විතරක් තියලා හරියන්නේ නැහැ. ගැටලුවක් විසඳන්න ඕන. හරි. මං කිව්වේ දේවල් පැහැදිලිද? right. එහෙනම් දැන් මෙතෙන් ඉඳන් වෙලාව දෙනවා. හරියටම මිනිත්තු පැය කාලක් ඔබට දෙනවා. ඔබට පුළුවන් ඉදිරිපත් මේ ගොඩනගන්න. හැමෝම කරන්න ඕන වැඩක්.
වෙලාව ඇති මේ පුතා. රවිදු ගැටලු නිර්මාණය කරාද? තාම නිර්මාණය කරනවා සර්. සර්
දැන් නම් වෙලාව හොඳටම ඇති නේද පුතේ? ඈ කවුද අපිට ඉදිරිපත් කිරීම කරන්නේ? සෝ කැමැත්තෙන් ඉදිරිපත් වෙන්න එක අවස්ථාවක් අපි ගමු. WhatsApp කරලා නැහැ වගේ කවුරුවත් තාම. ඉවර නැද්ද තාම? එහෙමනම් අපි මෙහෙම කරමු පුතේ. ඔන්න අහගන්න. ඔබට මම දැන් අවස්ථාව දීලා තියෙන්නේ මම හිතන්නේ වෙලාව මදි ඇති කියලා හිතනවා. ඔබ තවත් මම ඔබට වෙලාව මෙහෙම දෙන්නම්. දැන් මෙන්න මෙහෙමයි වෙන්නේ. පුතාලා ඕක දැන් ලස්සනට නිර්මාණය කරලා ඔය ගැටලුව විසඳලා මට WhatsApp message එක දාන්න. WhatsApp වලට දාන්න group එකට. ඊළඟට දැන් ඔතන තියෙන ගැටලුව තමයි පුතා ඔන්න මේ අපිට මතුවෙන ගැටලුව තමයි හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කරනකොට අපි අර මාසෙන් මාසයට පොලිය හොයන්න වුණා. මාසෙන් මාසයට පොලිය හොයන්න වුණානේ. දැන් එහෙම හිව්වට කමන්නේ වාරික 10කට වඩා අඩු නම්. වාරික 10කට වඩා අඩු අවස්ථාවක නම් ওই මාසෙන් මාසෙට හිව්වට කමක් නැහැ. නමුත් පුතා අපි දැන් වාහනයක් වගේ ඉඩමක් වගේ ඒ වගේම ණය මුදලක් වගේ ගන්නකොට මාරික 6-7කින් ගෙවන්න විතරක් නෙමෙයිනේ ගන්නෙ. සමහර ඒවා අවුරුදු ගණන් අපි ගෙවනවා. වාරික 60 72 වගේ ගෙවනවා. එතකොට ඒ වගේ අවස්ථාවක මේ විදිහට හීනවර ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කරන්න ගියොත් වැඩේ සංකීර්ණයි. එහෙනම් ඒ සංකීර්ණ බව මගහැර ගන්න නම් අපි මෙතනදී පහසු ක්‍රමයක් අපිට යොදා ගන්න වෙනවා. අන්න ඒ ගැනත් ඔබ හිතන්න. ඒ ගැන අපි කතා කරනවා ඔබේ ওই ගැටලුත් එක්කම හෙටත් පුතේ පන්තිය හවස නෙමෙයි මම තියන්න වෙන්නේ හෙට දවසේ මම හෙට උදේ ඕගොල්ලන්ගේ පන්තිය තියෙනවා. අපි උදේ පන්තිය තියමු හෙට උදේම කරන්න කියලා පොඩ්ඩක් බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මම දැම්මම වෙලාව දෙන්නම්. පෙරවරු අපි 5:00ට පන්තිය තියමු. 5:00 6:00 7:00 8 විතර වෙනකම් පැය 2:00ක කාලයක් තුල අපිට මේ කියන විෂය මාතෘකාව ආවරණය කරගන්න පුළුවන්. පෙරවරු 5:30ට උදේ 5:30 ඉඳන් 8 වෙනකම් 5:30 6:30 7:30 8. ඒ කියන්නේ මම කියන්න උත්සාහ කරන්නේ ඔබ හිතන්න වාරික ගාන වැඩි වෙනකොට අපිට ওই හීනවන ශේෂ ක්‍රමයේ යටතේ පොලිය ගණනය කරන්න මාසෙන් මාසෙට ගණනය කරන්න ගියොත් ඒක සංකීර්ණ කාරණාවක්. එසේ ගණනය නොකර හීනවන ශේෂයේ යටතේ පොලිය අපිට ඉතා පහසුවෙන් ගණනය කරන්න බැරිද? පුළුවන් නම් ඒ ක්‍රමය මොකක්ද කියලා පුතාලට හොයන්න මම අවස්ථාව දෙනවා. එහෙනම් දැන් ඕගොල්ලොත් එක්ක මම අර ගැටලුව සාකච්ඡා කරන්න කාලය ගන්නෙ නෑ. හෙට ඒ ගැන අපි කතා කරමු. ඔබ සූදානම් කරලා තියන්න WhatsApp group එකට දාන්න ඔබේ ගැටලු දෙක. නිර්මාණාත්මකව ඔබ වෙනද දැන්වීම කලර්ෆුල් කරන්න පාට කරන්න ඔන්න ඔහොමයි වෙන්නේ. හෙට අපි මේ පාඩම අවසන් කරගන්න පුළුවන් ඕගොල්ලන්ගේ උනන්දුව මත ඔබේ උනන්දුව මත. හරි? ඒ වගේම හෙට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ගේ අප්‍රේල් පැවරුම සකස් කරලා තියෙන්නේ. පැවරුමේ අන්තර්ගතය වෙන්නේ 2020 O level paper එක මම සම්පූර්ණයෙන්ම ඕගොල්ලන්ට ඇතුළත් කරලා තියෙනවා. ෆස්ට් පේපර් එකයි සෙකන්ඩ් පේපර් එකයි. ඊට පස්සේ
ඕගොල්ලන්ට කාර්ය පත්‍රිකා පුනරීක්ෂණ මාලාවක් සම්බන්ධ කරලා තියෙනවා කාර්ය පත්‍රිකා 10ක්. අපි ඔන්න ඔය 10 ඊට පස්සේ අපි ආවරණය කරනවා මේ සියල්ල ඇතුළත් කරපු පැවරුමක් තමයි ඕගොල්ලන්ට සකස් කරලා තියෙන්නේ. ඒක ඕගොල්ලන්ට පුළුවන් හෙට පෙරවරු 9 ඉඳන් මම වෙලාවක් දානවා WhatsApp group එකට. ඒ වෙලාව තුල පැමිණිලා මේක අරගෙන යන්න පුළුවන්. හරි? ඒ ගැන අපි ඉදිරි සතිවල සාකච්ඡා කරනවා. විශේෂයෙන් 20/20 පේපර් එක ගැන කතා කරන්න ඕන. ඕගොල්ලන්ට කරන්න පුළුවන් බොහෝ දෑ ඒකේ තියෙනවා. අපි දැන් මීට දවස් 2කට කලින් තමයි පේපර් මාකින් අවසන් වුණේ. ඉතාමත්ම කාර්යබහුල කාලයක් ගත කරේ. රාත්‍රී 8:00 9 වෙනකම් පුතා මාකින් කරා සමහර දවස්වල. හේතුව මේ සැරේ කොවිඩ් හින්දා ගුරුවරු බොහෝ දෙනෙක් පේපර් මාකින් වලට සම්බන්ධ වුණේ නැහැ. අපේ දැන් මා සතු පැනල් එකේ හිටියේ අපි 9 දෙනයි. එතකොට අපි එහෙම කියලා අඩුපාඩුවකින් තොරව සම්පූර්ණයෙන්ම ඒවල තිබුණු ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර අපි මාක් කරලා අපේ රාජකාරිය මනාව ඉටු කරා. ඒකෙදි ලොකු කැපකිරීම අපිට කරන්න වුණා. ඉතින් ඒකයි සමහර වෙලාවට ඕගොල්ලන්ගේ පන්තිය පවත්වන්න නොහැකි වුණේ. සමහර වෙලාවට ඕගොල්ලෝ හිතනවා ඇති මග හරිනවා කියලා. නෑ. එහෙම කවදාවත් මග හරින්නේ නෑ. මෙවැනි කාරණාවලදී ප්‍රමුඛතාවයේ දිය යුතු හින්දා එතනදී අපි ඒ සඳහා ප්‍රමුඛතාවය දෙන්නම ඕන. ඒකයි ඒකට යොමු වුණේ. මේ ඉදිරි දිනවල ඔබව ලැබෙන හැම මොහොතකම ඔබව සම්බන්ධ කරගෙන දෙවෙනි වාරයේ පාඩම් ඉතා ඉක්මනින් අපි ආවරණය කර ගැනීම තමයි අරමුණ වෙන්නේ. ඒ ඉඳ තමයි හෙට උදේ මේ පන්තිය දැම්මේ. හෙට උදේ දැම්මහම හවස පන්තිය නෑ පුතේ. හවස එක නෑ. උදේ මේක දැම්මේ. මේක හැම සතියකම මෙහෙම කරන්නේ නෑ. සුපුරුදු විදියට තියාගන්නවා. ඔබේ කැමැත්ත තිබුණොත් මට පුළුවන් මේ උදේ වරුවෙත් මේ පන්තිය දාන්න. ප්‍රශ්නයක් වෙන්නේ අර දහම් පාසල් ප්‍රශ්නයක් තියෙන හින්දා අපි ඒ ගැන කතා කරමු ඉදිරියට. එහෙමනම් ඔන්න ওই විදිහට තමයි වෙන්නේ. අපි එන්න හෙට උදේ මුණ ගැහෙමු ඔබේ ගැටලුත් එක්කම. හරි? right. එහෙනම් සුබ රාත්‍රියක්.